අයිබෝවන් අද මම මේ කතා කරන්න උත්සාහ කරන්නේ අවුරුදු 12කට වතාවක් සාමාන්‍යයෙන් ග්‍රහයෙක් මේ ගුරු ග්‍රහයා තමන්ගේ රාශිය මාරු කරනවා. ඒ මාරු කරනකොට ඇතිවන ප්‍රතිඵල පිළිබඳව සාකච්ඡා කරන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. එතකොට මේ ග්‍රහයා මේ වසරේ මාරු වෙන්නේ එහෙම නැත්නම් 2021 නොවැම්බර් මාසේ 20 වෙනිදා රාත්‍රී 11:27ට හරියටම මෙතෙක් ගමන් කරමින් සිටි නීච රාශිය වූ මකරයෙන් ගුරු ඉවත් වෙලා සම රාශියක් වෙච්ච කුම්භයට පිවිසෙනවා. ඒක සිද්ධ වෙන්නේ හරියටම නොවැම්බර් මාසේ 20 වෙනිදා රාත්‍රී 11:27ට. මෙන්න මේ වෙලාවට අපි තත්කාලයක් කේන්ද්‍රයක් සැදුවොත් ඒ තත්කාල කේන්ද්‍රය තමයි මේ පිටිපස්සේ මා පෙන්වන්නට කවන්නේ මේ දකින්නට තියෙන්නේ. එතකොට ගුරු කුම්භයට පිවිසීම කියලා තමයි අපි ඒක සලකන්නේ. ගුරු කුම්භයට පිවිසීම සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයක් උදා කරන දෙයක්. මොකද නීච රාශියක නීච වෙලා ගමන් කරමින් හිටිය ගුරු මෙතෙක්කල් කරපු සියලුම අකටයුතුකම් වලට සාධාරණයක් ඉෂ්ට කරන්න තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්. මේ අනුවට ලග්නාධිපති මේ වෙනකොට එතකොට පිවිසෙන්නේ කුම්භ රාශියට. කුම්භ රාශිය කියලා කියන්නේ ගුරුගේ මිත්‍ර රාශියක්. ගුරුගේ මිත්‍ර රාශියකට පිවිසෙන්නේ. එතකොට මේ දෙන්න එකතු වීම කියන්නේ ගුරු යහපත් යාළුවෙකුගේ ගෙදරට ආවා වගේ හොඳ තත්ත්වයක් උදා කරයි කියලා අපිට කියන්න පුළුවන්. අපි මේ තත්කාල කේන්දරයෙන් පෙන්눔 කරන්නේ මෙන්න මේ කතාව තමයි. මේ අනුව කුම්භ ලග්නය වෙනවා හරියටම 11:27ට. ඒ වෙනකොට ගුරු එනවා ලග්නයට. ලග්නාධිපති වගේම ලග්නයට එනවා. ලග්නාධිපති සෙනසුරු ඉන්නේ එතකොට එයත් එක්කලා මෙතෙක් හිටිය සෙනසුරුව තනි කරලා තමයි ගුරු මෙතෙන්ට එන්නේ. නමුත් සෙනසුරු තවමත් උච්චව තමන්ගේ රාශියේ ඉන්නවා මකරයට වෙලා. ඊට සිකුරු ඉන්නවා 11 වන්නේ වෘෂභ රාශියේ රවි කේතු ඉන්නවා. තුලා රාශියේ කුජ බුධ ඉන්නවා. එතකොට වෘෂභ රාශියේ සඳු මේ වෙලාවේ එහෙම නැත්නම් මේ මාරුව සිද්ධ වෙන වෙලාවේ සඳු උච්චව තමන්ගේ රාශියක ඉන්නවා. ඒ වගේම ශනි උච්චව 12 වෙනි ඉන්නවා. ඒ මකර රාශිය වෙලා. මෙන්න මේ ග්‍රහ පිහිටීම් මත බලනකොට ඇත්තට වශයෙන්ම මේ ග්‍රහ මාරුව යහපත් තත්ත්වයක් උදා කරන දායි කියලා කියන්න තමයි අපට සිද්ධ වෙන්නේ. ලග්නාධිපති 12 වෙනි උච්චවත් චින්තනාධිපති සඳු 4 වෙනි උච්චවත් පිහිටන නිසා ගුරු ලග්නයේ රවි 10 වෙනි සිකුරු 11 වෙනි කේන්ද්‍ර බල සහිතව ඉන්න නිසා මේ වෙලාවේ පවතින ග්‍රහ බලය ඊටම ශක්තිමත් කියලා කියන්න පුළුවන්. ඒවත් එකක්වත් දුර්වල බල එහෙම නෙවෙයි. එතකොට මේ සෑම ග්‍රහයකටම තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තම තමන්ගේ හැකි ප්‍රමාණයෙන් උපරිම සේවයක් කරන්නට පුළුවන්කම තියෙනවා. මේ අනුව පිහිටන්නේ එකම ග්‍රහ යෝගයක් විතරයි. මේ කියන්නේ මුළු කේන්ද්‍රයේ පුරාවටම පිහිටන්නේ එකම ග්‍රහ යෝගයක් විතරයි. ඒ තමයි කුජ බුධ යෝගය. කුජ බුධ යෝගයත් අපි සලකන්නේ ඉතා හොඳ යෝගයක් හැටියට. ඒක භාග්‍යස්ථානගත වෙලා පිහිටීම නිසා මෙය සම්පූර්ණයෙන්ම පරිසරයට බලපාන කොට හිතගත්තොත් එහෙම මුළු පරිසරයම වෙනස් කරන සාධකයක් හැටියට පෙන්වන්න පුළුවන්.
ප්‍රබල ප්‍රතිඵල දෙන මේ මාරුව. එතකොට ප්‍රබල ප්‍රතිඵල දෙන ග්‍රහ මාරුවක් හැටියට සලකන්නට පුළුවන්කම තියෙනවා. නෙප්චූන් යුරේනස් දෙන්නගේ බල ශක්තියත් සාමාන්‍යයෙන් යහපත් වෙලා තිනවා. තුන්වෙනි යුරේනස් ඉන්නවා ලග්නයේම ගුරුත් එක්කලා නෙප්චූන් ඉන්නවා. එතකොට විප්ලවකාරී වෙනසක් පරිසරය තුල වෙනවා කියලා කියන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ප්‍රතිඵලය මේ නිසා මෙම ග්‍රහ මාරුවත් සමග ඇතිවන ප්‍රතිඵලය පිළිබඳව අපි සැලකිලිමත් වෙන එක ඉතාම වටිනවා. ලංකා කේන්ද්‍රයේද සාමාන්‍යයෙන් කුම්භ රාශියම වන බැවින් මෙය ඉතාම යහපත් තත්ත්වයක් කියලා කියන්න පුළුවන්. මෙතෙක් පැවති තත්ත්වයන් සම්පූර්ණ වෙනසකට පත් කරනවා කියලා හිතා ගන්නට පුළුවන්කම තියෙනවා. නීච ගතියෙන් ශනිගෙන්ද පීඩාවට ලක් වෙමින් සිටි ගුරු මෙම චලිතයෙන් මිදීම යහපත් තත්ත්වයක් උදා කරන වන්නට සමත් වෙනවා. මෙතෙක් පැවති පීඩාකාරී තත්ත්වයෙන් සහනයක් ලබා දීමට සමත් වන බවක් පේන්නට තියෙනවා. විශේෂයෙන් ලංකා කේන්ද්‍රයේද මෙයම වන බැවින් ගුරුට පැවති පීඩනය ඉවත් වෙන නිසා යම් යහපත් තත්ත්වයක් උදා වෙන්නට පුළුවන්. ඒ වගේම මෙම තත්ත්වය තුළ රටේ කිසියම් ආందోලනාත්මක වෙනසක් සිද්ධ වෙන්නත් පුළුවන්. බුද්ධිමතුන් කීප දෙනෙකු සමබල සහිතව එකතු වීමෙන් මෙම වෙනස වන බව අපිට පෙනේ. ආර්ථික පීඩාවන් ක්‍රමෙන් මගහැරී යන තත්ත්වයක් උදා වෙනවා. එසේම අයස්ථානගත වන සිකුරු සරල ක්‍රම මගින් කටයුතු යහපත් කරවමින් සහනයක් ලබා දෙන බව පෙන්වන්න පුළුවන්. බලාපොරොත්තු වන ආර්ථික පීඩාවන්ට සෙමින් ආර්ථික සීමාවන්ට සෙමින් ළඟා වීමට භාග්‍යස්ථානගත කුජ බුද්ධ දෙදෙනාද කටයුතු කරනවා. බොහෝ අය කොතරම් මැසිවිලි කිව්වත් වගාගෙම්වල නිල්ල දමාගෙන නැගී සිටින්නට පුළුවන් කියලා කියන්නට පුළුවන්. එතකොට වගාබිම් සරුසාරවත් වෙනවා කියලා අපිට කියන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට ඇත්ත වශයෙන්ම රජයෙන් පටන් අරන් තියෙන මේ වගා සංග්‍රාමය එහෙම නැත්නම් මේ කාබනික පෝර සංග්‍රාමයේ සාර්ථක වෙන ලක්ෂණ කියලා කියන්න පුළුවන්. මේ 2022 වසර කවුරු මොනවා කිව්වත් කාබනික කෘෂිකර්මය තුලින් රට සංවර්ධනය වෙන්න පුළුවන් කියන එකට ග්‍රහචාරය මගින් පිළිතුරු සපයනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේ ග්‍රහ මාරුවත් එක්කලා රජයේ පුටුමාරු වීමක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ අතර සමහර විට නුසුදුසු අය හිටියනම් ඒගොල්ලෝ කැපිලා යන්න පුළුවන්. සුදුසුන්ට සුදුසු තැන ලැබෙන්න පුළුවන්. යම්කිසි වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේකට හේතුව වෙන්නේ බොහෝ දුරට සෙනසුරුගේ බලපෑම 12 වෙනියේ සිට සෙනසුරුගේ බලපෑම ශක්තිමත්ව ලැබෙන නිසා මේ තත්ත්වය උදා වෙනවා කියලා කියන්න පුළුවන්. එය රටේ අනාගතයට යහපත් තත්ත්වයක් කියලා කියන්නත් පුළුවන්. ක්‍රියාශීලී උගත් කෙනෙකුට රජයේ උසස් තනතුරක් ලැබෙයි කියලා හිතන්න පුළුවන්කම තියෙනවා. ඒ කවුද කියලා මම කියන්න දන්නේ නැහැ. ඒ පුද්ගලයා කොහොම හරි රජයේ උසස් තනතුරකට පත් වෙන්න පුළුවන්කම තියෙනවා යන ග්‍රහචාරය අනුව. ඊළඟට මත්ද්‍රව්‍ය ඔය වෙන සොරකම් මරකම් වගේ දේවල් සියල්ල බොහෝම සරලව පහවී යන්න පුළුවන්කම තියෙනවා. බොහෝ දෙනෙක් නීතියේ රැහැනට අසු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ ප්‍රවණතාවයක් තියෙන නිසා 2022 වසර හුඟක් දුරට රජයේ ක්‍රියාමාර්ගය එහෙම නැත්නම් රජයේ ක්‍රියාමාර්ගය සාර්ථක වෙලා රටට සානදායී තත්ත්වයක් උදා වෙනවා කියලා කියන්න පුළුවන්. පසුගිය වසරේ ගෙනතුන් තරම් පීඩාකාරී තත්ත්වයක් මෙයින් ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා කේන්ද්‍රයේද ලග්නයේ කුම්භය වෙන නිසා නොසිතුවන්ද මේ දියුණුවකට යාමට හැකියාව පෙන්වන අතර ඒ ඉක්මනින්වත් හැබැයි ඒ ඉක්මනින් සිද්ධ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සිංහල අවුරුද්ද විතර වෙනතුරු මෙම පීඩාකාරී තත්ත්වය සෙමින් ගිහිල්ලා සිංහල අවුරුදු කාලයෙන් පස්සේ එහෙම නැත්නම් සිංහල අවුරුදු සංක්‍රාන්තියෙන් පස්සේ මේ තත්ත්වය ටිකක් වේගවත්ව රටට දැනෙන්න පටන් ගනීවි.
රට ඉබේම පාලනය වෙනවා. ඒත් එය බොහොම දුරට සාර්ථක වෙන බව පේනවා. ඒ වගේම හුඟක් වෙලාවට ජනතාවත් තමාගේ ශක්තියෙන් නැගී සිටින්නට උත්සාහ කරાવી. මොකද හේතුව එය මිනිස්සුන්ට දැනෙන්න පටන් ගන්නකොට මිනිස්සු වැඩ කරන නිසා. තමාගේ ශක්තිය වෙනත්. ඒ කියන්නේ ගුරුගේ ගමන් රටාව, කුජ බුද්ධ සිකුරු ග්‍රහයන්ගේ ගමන් රටාව, ඒ වගේ වෙනස් වීම් වල ශක්තිය බොහෝ දුරට මිනිස්සුන්ට දැනෙන්න පටන් ගන්න හින්දා මේ தත්ත්වය උදා වෙනවා කියලා කියන්න පුළුවන්. එතකොට 2022 වසර රට යහපත් තත්ත්වයකට පත් වෙනවා කියලා නම් කියන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙන වේගෙන් නෙමෙයි, බොහොම හිමින්. ගුරුමාරු බලපාන රටට මේ ගුරුමාරු බලපානන්දව සලකා බලනකොට මේ සමගම සිද්ධ වන සඳුගේ ක්‍රියාත්මක වෙනස. සඳු කියලා කියන්නේ සිතිවිලි අධිපතියාගේ වේ ක්‍රියාත්මක වෙනසද බොහෝ දුරට මේකට බලපාන්න පුළුවන්. සඳු උච්චව 4 වෙන්නේ සිද්ධ වෙන නිසා උඟක් දුරට ඔය ලංකාවේ තියෙන පවතින නිවාස ප්‍රශ්නයට හිම සාර්ථක විසඳුමක් ලැබෙන්න පුළුවන්කම තියෙනවා. උඟක් දිවල් දොරවල් හැදෙන්නත් පුළුවන්කම තියෙනවා. රාහු සමග සිටීම අවුලක් ලෙස පේනවා. නමුත් හිමින් මේ රාහුගේ ගමනට ගුරුගේ ගමන පාලනය කරන්න පුළුවන්කමක් නැහැ. මේ සාමාන්‍යයෙන් වසර 13කට වරක් සිද්ධ වන ගමනකයි ජ්‍යොතිෂයේ දැක්වේ. මේ පිළිබඳව විග්‍රහයක් සර්වතෝබද්ධ චක්‍රයේ ආශ්‍රයෙන් කරගන්න පුළුවන් නම් හුඟක් වෙලාවට ඒක සාර්ථකයි. සර්වතෝබද්ධ චක්‍රය හුඟක් මේ විග්‍රහය පිළිබඳව සකස් කරලා තියෙන එකක් කියලා කියන්න පුළුවන්කම තියෙනවා. අත්ත වශයෙන්ම මේ ගුරු මාරුව ගැන අපි සලකන්නට ඕනේ විශ්ලේෂණාත්මකව මිසක් නිකන් උඩින් පල්ලෙන් බලලා නෙමෙයි. සාමාන්‍යයෙන් අපි ග්‍රහ යෝගයක් ගැන එහෙම නැත්නම් ග්‍රහ මාරුවක් ගැන කතා කරන්නේ ඒ තරම්ම දුරට හිතලා නෙමෙයි. නමුත් ඇත්ති හැටියෙන් බලනවා නම් අපි මේ පිළිබඳව සලකලා බලන්න ඕනේ විශ්ලේෂණාත්මකව එහෙම නැත්නම් විවේචනාත්මකවයි. කොහොමත් සාමාන්‍යයෙන් කියන විදිහට හුඟක් අය ඔය ග්‍රහ මාරුවක් කියලා කියන්නේ අපල පෙන්වන දර්ශකයක් හැටියටයි සලකන්නේ. නමුත් මේ ග්‍රහ මාරුවේදී මාරු වෙන ග්‍රහයා විතරක් නෙමෙයි අනිත් ග්‍රහයන්ගේ ගමන් චලිතයන් පිළිබඳව සලකලා බලනකොට මෙය යහපත් තත්ත්වයක් උදා කරනවා බව කියන්න පුළුවන්. සමහර ලග්නවලට නම් පොඩි කරදරකාරී තත්ත්වයන් උදා කරන්න පුළුවන්කම තියෙනවා. රටට නම් පොදුවේ යහපත් තත්ත්වයක් උදා කරනවා කියලා කියන්න පුළුවන්. කේන්දරයේ මෙම පිහිටීමේ බලවත් භාවය බලපාන අතර පාලන ක්ෂේත්‍රය තුළ වෙනසක් ඇති කරන බව නම් ඉතාම පැහැදිලි. එසේම හැම ක්ෂේත්‍රයක් තුළම එක්තරා ප්‍රමාණයකට දියුණුවට ඇති කරන්න පුළුවන්. එය අධ්‍යාපනය වෙන්න පුළුවන්, රැකියාව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සංස්කෘතිකමය වශයෙන් වෙන්න පුළුවන්, පාලනාත්මක මාර්ග සංවර්ධනය වගේ දේවල් වලින් වෙන්න පුළුවන්. හැම අතින්ම මේ වෙනස සිද්ධ වෙන්නේ මේ ගුරුමාරුව පටන් ගත්තේ කිසියම් ආකාර පීඩනයකුත් එක්ක නිසා. නමුත් මේ පීඩනය බොහෝ දුරට මගහැරිලා ගිහිල්ලා 2022 වසර තුලම මේ වගේ පීඩනයක් අපිට ඇති වෙයි කියලා කියන්න බෑ. මොකද මේ මාරුව සිද්ධ වෙන්න ආසන්න කාලයේ අපි දන්නවා මහා ගම් වතුරක්, ඒ වගේම කාලගුණේ කැළඹිලි සහිතව තමයි මේ මාරුව සිද්ධ වෙන්නේ. කාලබුලේ කැළඹිලි සහිතව මාරු වෙන මේ ගුරුගේ මාරුව ඉවර වෙනකොට සේටම ওই කැළඹිලි ඉවර වෙලා යන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ අනුව බලනකොට මේ ගුරු මාරුව ගුරු මකර ලග්නයෙන් කුම්භ රාශියට පිවිසීම එතරම්ම අවුල් සහගත එකක් කියලා කියන්න බෑ. අර
නරක චලිතයකින් මිදිලා ගුරු සුභවාදී චලිතයකට සැරෙන නිසා. මේ අනුව අපිට තීරණය කරන්න පුළුවන් ගුරු මාරුව සාමාන්‍ය ජනතාවට යම්කිසි බලාපොරොත්තුවක් ඇති කරන මාරුවක් හැටියට. මෙතෙක් වෙලා අපි ගුරු මාරුවේ පොදු තත්ත්වයන් ගැන කතා කළේ. මීළඟට කවුරුත් බලාපොරොත්තු වෙනවා මේ ලග්නය මගේ ලග්නයට කොහොමද මේ මාරුව බලපාන්නේ, මගේ ලග්නයට කොහොමද බලපාන්නේ කියලා දැනගන්න. සාමාන්‍යයෙන් මේ තත්ත්වය අපි සලකලා බලනකොට තමන්ගේ ජන්ම ශක්තිය ගැන නම් අමතක කරන්න එපා. ජන්ම ශක්තිය වෙනස් කරලා අපිට මේ ගුරු මාරුව ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් මම කියන්නම් මේෂ ලග්නයේ ඉඳලා මීන ලග්නය දක්වා ලග්න 12ටම පොදුවේ මේක බලපාන ආකාරය ඔබ යම්කිසි විදිහක ඔබ ගැන දැනගන්න ඕන නම් මෙන්න මේ මම කියලා මම පෙන්වා දෙන සාධකයක් එක්කව කරගෙන ජ්‍යොතිර්වේදියෙක් හම්බ වෙලා අන්න එයත් එක්කලා සාකච්ඡා කරලා තීරණයක් ගන්න. මේක පොදුවේ කියන කතන්දරයක් නිසා හැම කෙනෙකුටම එක විදිහටම බලපාන්නේ නැති බව විතරක් මතක තියාගන්න. මේක පොදු කතන්දරයක්. ඒක තමන්ට බලපාන්නේ තමන්ගේ ග්‍රහ ශක්තියින් මත නිසා. ඒ ටික මතක තියාගෙන අපි බලමු මේ ලග්නයෙන් ලග්නයට කොහොමද මේ බලපෑම එන්නේ කියලා. මේෂ ලග්නයෙන් ඉපදිච්ච ඔබට මේ බලපෑම සිද්ධ වන්නේ ප්‍රබල ශක්තිමත්කමක් උදා කරමින්. කේන්දරේ තත්කාලයේ කේන්දරය හදලා බලන්න මේෂ ලග්නයේදී කෙලින්ම ලග්නයට යුරේනස් එනවා. දෙවැන්න වෘෂභය වෙලා සඳු රාහු වෙනවා. 7 වෙන්නට කුජ බුධ එනවා. 8 වෙන්නට රවි කේතු එනවා. 9 වෙන්නට සිකුරු එනවා. 10 වෙන්නට සෙනසුරු එනවා. 11 වෙන්නට ගුරු එනවා. එතකොට ගුරු සියලුම දෝෂ බන්ධ කරමින් ඉන්නවා කියලා කියනවනේ. 11 වෙන්නට ආපුවහම දෙවැන්නේ සඳු රාහු වෙනවා කියලා කියන්නේ ඊටාම හොඳ ආයස්ථානගත වීමක් වෙනවා. එහෙම නැත්නම් ධනස්ථානගත වීමක් වෙනවා. ඊළඟට සිකුරු භාග්‍යස්ථානගත වෙලා ඉන්නවා. කුජ බුධ සත් වෙන්නේ එනවා. විවාහක අයට නම් පුංචි කරදරකාරී තත්ත්වයන් උදා කරන්න පුළුවන්. නමුත් ඒවා පාලනය කරගන්න පුළුවන්. මොකද මේ වෙනස සිද්ධ වෙන්නේ කුජගෙන් සහ බුධගෙන් පදනම් කරගෙන නිසා. මේෂ ලග්න කෙනෙක්ට විප්ලවීය වෙනසක් වෙන්න පුළුවන්. 10 වෙනි ප්‍රබල වීම තුළ රැකියාවේ දියුණුවක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. උසස් වීම හම්බ වෙන්න පුළුවන්කම තියෙනවා. වැඩි ආදායම් ලැබීමට පුළුවන්කම තියෙනවා. ඊළඟට 9 වෙන්නට සිකුරු වෙනවා කියලා කියන්නේ ගෙවල් දොරවල් යාන වාහන ඊට කඩම් වගේ දේවල් අයිති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ආදායම් මාර්ග දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා. විවාහ දිව්‍ය සාර්ථකව කරගන්න නම් පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕනේ. තරුණ තරුණියන්ට මේ විවාහයට පිවිසීමට හොඳ අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. හැම අතින්ම යන යහපත් කාලයක් මේෂ ලග්නයන්ට උදා වෙනවා කියලා කියන්න පුළුවන්. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට බිම ග්‍රහ මාරුව ඊතරම් යහපත් ලෙස බවතානොයි කියලා කියන්න බෑ. එහෙත් රැකියාවේ යම් කිසි ස්ථාවරත්වයක් නම් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද වෘෂභ ලග්නේ සඳු උච්චව ලග්නයටම එන නිසා පොඩ්ඩක් ලස්සනට ජීවත් වෙන්න උත්සාහ කරනවා. මේ ලස්සනට ජීවත් වෙන්න උත්සාහ කරනකොට තමන්ට ලැබෙන ආදායම උනත් ඒ තරම් දුරට සලකන්නේ නැතුව ලස්සන වේරුවෙන් වියදම් කරන්න උත්සාහ කරන බව දකින්න නිසා රැකියාවේ වෙනසක් වෙන්න පුළුවන්. සමහර විටක උසස් වීමක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මාරු වීමක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ස්ථානයක ප්‍රබලයක් වෙලා යන්නත් පුළුවන්කම ලැබෙවි. එතකොට ඒක වගේම සාමාන්‍යයෙන් වෘෂභ ලග්නකාරීන්ගේ වෘෂභ ලග්නයෙන් උපන් අයගේ චින්තන රටාවේ වෙනසක් වෙන්න පුළුවන්කම තියෙනවා. එයින් යහපත් තත්ත්වයක් උදා වෙනවයි කියලා කියන්න පුළුවන්කම තියෙනවා. වෙනත් කටයුතු වල යහපත් තත්ත්වයන් ඇති වෙනවා. සඳු උච්චව ලග්නයේ සිටීමෙන් 10 වෙන්නේ ගුරු දැකීම යහපත්. ගෘහ ජීවිතයේ සාර්ථක මට්ටමක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. අවිවාහක නම් විවාහ යෝජනා එන්න පුළුවන්. විවාහක නම් ස්ථාවර ගෘහ ජීවිතයට යන්න පුළුවන්. විශේෂ රෝගකාරී තත්ත්වයක් ඇති බවක් පේන්නේ නැහැ වෘෂභ ලග්නයෙන් උපන් අයට.
ඊළඟට මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබට ගුරු මාරුව විශාල සහිත විශේෂ බවක් පේන්නේ නැහැ. සාමාන්‍ය අවුල් සහගත බවක් නම් පෙන්වනවා මිථුන ලග්නය නිසා. ශනි 8 වීමත් සඳු 12 වෙනි වීමත් තුල කරදරකාරී තත්ත්වයන් උදා කරන්න පුළුවන්කම තියෙනවා. දෙදෙනාම උච්ච බැවින් යම්කිසි අරගල ශක්තියක් ඇති වුණත් සහනයක් ඇති වෙනවා කියලා පුළුවන්. මොකද දෙවැන්නේ සඳුත් උච්චයි, 8 වෙන්නේ සෙනසුරුත් උච්චයි. ගුරු 9 වෙන්නේ ඉන්නවා, සිකුරු 7 වෙන්නේ ඉන්නවා. ඒ හින්දා යම්කිසි හැබැයි අධ්‍යාපනික වශයෙන් කටයුතු කරන කෙනෙකුට නම් මේ පිහිටීම ඉතාම යහපත් වෙනවා. මොකද කුජයි පුදයි දෙන්නම පස් වෙන්නට ඇවිල්ලා තියෙන නිසා හැම දෙයක්ම බොහොම සරලව සාමකාමීව විසඳා ගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. හැබැයි වියදම් අධික කාලයක් බව කියලා හිතන්න වෙනවා. හම්බ කරනවට වඩා වියදම් කරනවට හිතන්න පුළුවන්කම තියෙනවා. ණය වෙන්න පුළුවන්කම තියෙනවා. ගෘහ ජීවිතයේ අවුල්සහගත තත්ත්වයන් මේ නිසා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මිථුන ලග්න ජන්මීන් තමන්ගේ තත්ත්වයන් පාලනය කරගන්න ක්‍රමවේදයක් සාදා ගන්නට සිද්ධ වෙනවා. ප්‍රවේශම තමයි ඊටම වැදගත් වෙන්නේ. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට ගුරු මාරුව ඊතරම් ප්‍රශස්ත ලෙස බලපාන බවක් පේන්නේ නැහැ. නමුත් සඳු උච්චව ඊට නිසා නම වෙන්නේ යම්කිසි කරදරකාරී තත්ත්වයක් ආවත් ඒක පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා කියලා කියන්න පුළුවන්. ඔබ දැනට ගත කරන්නේ විශේෂ වෙනසක් කරන්නේ නැති තත්වයක ඉදහිට පෞල් ජීවිතය තුළ අවුල් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. කරදර ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වුණාට අධ්‍යාපනයෙන් ඉදිරියට ගිය කෙනෙක් නම් කිසිම ආකාරයක අවුලක් සිද්ධ වෙන්නේ නැහැ. විභාග ජය ලබන්න පුළුවන්. අවිවාහක නම් විවාහ යෝජනා යීමට පුළුවන්. දූ දරුවන්ගේ කටයුතු සාර්ථක තත්ත්වයට පත් කරගන්න පුළුවන්. සතුටු වීමට පුළුවන් තත්ත්වයන් දැන ආදායම් මාර්ග ප්‍රබල වෙනවා. ප්‍රේම සම්බන්ධතා යෙදීමට පුළුවන්. සිංහ ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ගුරු මාරුව ඉතාමත් යහපත් බව පේනවා. ඔබ වටා තිබූ සියලුම ප්‍රශ්න සාර්ථක ලෙස විසඳාගෙන ඉදිරියට ඉතාම යහපත් ලෙසින් අනාගතයට මුහුණ දීමට හැකියාව ලැබෙනවා සිංහ ලග්න ජන්මීන්ට. රැකියාවේ ප්‍රශ්න තිබුණේ නම් මේවා විසඳෙයි. ගේ දොර ඉඩකඩම්වල ප්‍රශ්න තිබුණා නම් ඒවත් විසඳ ගන්න පුළුවන්කම ලැබෙයි. යම් කිසි දෙයක් නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. මේ தત્ත්වයේ යටතේ සෑම දෙයක්ම සෑම ග්‍රහයක්ම ශක්තිමත් වීම තුළ සියල්ල සාර්ථක වෙයි. වයස ඉක්මවා ගිය අයටත් තරුණ අයටත් උපදින දරුවන්ටත් අනාගතයේ ආදී හැම කෙනෙකුටම ප්‍රශස්ත තත්වයකට සිංහ ලග්නයෙන් ඉන්න අයට යහපත් තත්ත්වයක් උදා කරනවා කියලා කියන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට කන්‍යා ලග්නය. කන්‍යා ලග්නය සමස්ත වශයෙන් ගත්තහම ලග්න මාරුව මධ්‍යස්ථ ඵල සහිත එකක් කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ කතිකත්වයක් කතා කරන දේවල් වලින් ප්‍රවේශම් කන්‍යා ලග්නයයි සාමාන්‍යයෙන් කතා කරන දේවල් වලින් ප්‍රවේශම් වෙන්නට ඕනේ. ඔබේ කතාව සමහර විට අවුලකට හේතු වෙන්න පුළුවන්. කියන දේවල් අනික් අය වැරදවා වටහා ගැනීමේ ශක්තිය තියෙනවා. මෙන්න මේ වගේ අවුල් තත්ත්වයක් උදා කරනවා කන්‍යා ලග්නයට. ඒ හින්දා පොඩ්ඩක් පරිවේශමෙන් කතා කිරීම හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ. අනිත් අතින් බැලුවාම අධ්‍යාපනයේදී සිටින කෙනෙක් නම් හුඟක් දුරට උච්ච බල සහිතව දියුණු වෙන්න පුළුවන්කම තියෙනවා. ආදායම් මාර්ග සාර්ථක කරගන්න පුළුවන්. සාමාන්‍ය පරිදි ජීවිතය ගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ තරම්ම ලොකු අවුල් සහගත තත්ත්වයක් නැහැ. අවුල් සහගත තත්ත්වයක් ඇති කරගත්තොත් තමන්ගේ කතාව නිසා ඇති කරගන්න දේවල් කියලා කියන්න පුළුවන්. ඊළඟට තුලා ලග්නය. තුලා ලග්නය සාමාන්‍ය ජීවිතයේ ඉදිරිගමට හේතු වන තත්ත්වයක් උදා කරන බව පෙන්වනවා. ස්ථානමය වශයෙන් ග්‍රහයන් බලවත් වෙනවා. සමහර විට වෙන විදියකට කිව්වොත් මේක කුජගේ බලවත් බව පෙන්වන අවස්ථාවක් කියලා කියන්න පුළුවන්.
තුලා ලග්නෙක් කෙනාට කුජ බලවත් වීම ඉතාම හොඳයි කියන එකයි කියන්න පුළුවන්කම තියෙන්නේ. පෙරට වඩා පෙර වසරට වඩා ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. ස්ථාවර ජීවිතයකට මාර්ගය උදා කරගන්න පුළුවන්කම තියෙනවා. විවාහකයන්ගේ නම් පෞල් ජීවිතයේ ස්ථාවර බවක් ඇති කරනවා. බලාපොරොත්තු ඉටුවන බව පේනවා. බොහෝ විට දරිද්‍රතාවයෙන් මිදීමට අවස්ථාවක් උදා වෙනවා. හැබැයි සෙම් දෝෂ, ලේ දෝෂ ආදියෙන් ප්‍රවේශම් වෙන්න වෙනවා. කොහොම වුණත් තුලා ලග්නක අයට නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත් කියලා කියන්න පුළුවන්. ඊළඟට වෘශ්චික ලග්නය පොදුවේ ගත්තාම ග්‍රහ පීඨීන් වෘශ්චික ලග්න ජන්මයාට යහපත් තත්ත්වයක් උදා කරනවා. වෘශ්චික ලග්නයට බොහෝ දුරට ග්‍රහ මාරු සාර්ථකව බලපාන්නේ නැහැ කියලා තමයි කියන්නේ. නමුත් පෙම ග්‍රහ මාරුව සමස්තයක් වශයෙන් ගත්තාම වෘශ්චික ලග්නයෙන් උපන් අයට බොහෝම දුරට සාර්ථක බවක් උදා කරනවා කියලා කියා දෙන්න පුළුවන්. මනා කළමනාකාරණයෙන් යුතුව ඉදිරියට ගියොත් ඉතාම ඉහළ තැනකට යාමේ ශක්තිය තියෙනවා. ප්‍රබල ලැබීමක් දීමට ශක්තිය තියෙනවා. ඉතාම සුදුසු තත්වයකට යන්න පුළුවන් කොනේ. ගෘහ ජීවිතයේ දියුණුවක් පෙන්වන අතර ඔබ ව්‍යාපාරයෙකු නම් මෙම වසර ඔබට ඉතාම වැදගත් වසරක් කියලා කියන්න පුළුවන්. ආදායම් සරු වෙනවා, සතුට ප්‍රීතිය ලැබෙනවා. කල්පනාවෙන් කටයුතු කළොත් වෘශ්චික ලග්න ජන්මියාට මෙම වසර ඉතාම හොඳයි කියලා කියන්න පුළුවන්කම තියෙනවා. ධනු ලග්නයෙන් උපන් අය. ධනු ලග්නයෙන් උපන් අයට මෙම පිහිටීම් සාමාන්‍යයෙන් ඒ තරම්ම ප්‍රශස්ත බවක් පෙන්වන්නේ නැහැ. ආඩම්බරකමට මුදල් වියදම් කිරීමට ගිහිල්ලා ආර්ථිකමය පරිහානියක් ඇති කර ගන්න පුළුවන් කියලා. ඒක නිසා මුදල් වියදම් කිරීමේදී විදල් වැය කිරීමේදී බොහොම ප්‍රවේශම් විය යුතුයි කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් පාඩු සිද්ධ කරගන්න පුළුවන්. හම්බ කිරීමට දක්ෂයෙක් වෙනවා. නමුත් ඒ වගේම ඊට වඩා වියදම් කරන්න දක්ෂයෙක් වෙනවා. ඒ දෙකම සමබරව කරගත්තොත් තමයි ධනු ලග්න හිමියාට යහපත් තත්ත්වයක් උදා වෙන්නේ. සැලකිලිමත් නොවුනහොත් පෞල් ජීවිතය පවා අවුල් වෙන්න පුළුවන්කම තියෙනවා. ලෙඩ රෝග පිළිබඳව නම් ඒ තරම් තර්ජනයක් නැහැ. ආදායම් ලැබීම අතින් අවුලක් නැහැ. අවුල් ජාලයක් වෙන්නේ ආදායම් වියදම් කිරීම අතින්. ඊළඟ මකර ලග්නයේට මෙතෙක් පැවති සරලව පැවති ඔබගේ තත්ත්වය මෙතනින් පස්සේ පොඩ්ඩක් ස්ථාවර තත්ත්වයටපත් වෙනවා. මෙතෙක් ගුරු නීචව තමන්ගේ රාශියේ ගමන් කිරීම නිසා ඇතිවෙච්ච තත්ත්වය සම්පූර්ණයෙන්ම මේ ගුරු එතනින් මාරු වීම නිසා වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. නොසිතූ වෙනසකට භාජනය වෙන්න පුළුවන්. තමන්ගේ තත්ත්වයන් නොසිතූ වෙනසකට භාජනය කරගන්න පුළුවන්. මේ මාරුව ඔබට බලපාන්නේ ඊටාම යහපත් තත්ත්වයකට. ඊටා විශාල අවුල් වලට හේතුවක් නැහැ. ආදායම් මාර්ගවල තර්ජනයක් නැහැ. ආදායම් මාර්ග සාර්ථක කරගන්න පුළුවන්කම තියුණා. අර නාස්තිය අර පිරිමැස්ම නැතුව තිබුණා නම් ඒ ටික ආයි නැවත යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ප්‍රසිද්ධියට මෙන්ම අලංකාරය පෙන්වීමට වියදම් කිරීමට පෙළඹෙන බවක් පේනවා. සාමාන්‍යයෙන් ඒ රාෂ්ටකයක අවසානයේ වගේ ඔබට දැනෙන්න පුළුවන්. ඒ රාෂ්ටකයේ අවසානයේ බොහෝ දුරට දෙනෙකුට සාර්ථක ප්‍රතිඵල ලබා දෙන්නේ මතක තබාගෙන කටයුතු කළ යුත්තේ දැන ගියොත් අතරගම නොදැන ගියොත් අතරමඟ කියන කතාව තමයි මකර ලග්න ජන්මියාට උපදේශනයක් වශයෙන් දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට කුම්භ රාශියෙන් ඉපදිච්ච අයට මේ මාරුව ඊටාම යහපත්. මම මුලින්ුත් කතා කරනකොට කිව්වා මේ මාරුව සිද්ධ වෙන්නේ කුම්භ රාශිය නිසා ඊටාම යහපත් තත්ත්වයක් උදා වෙනවා කියලා. මුළු ලංකාවටම ඇති වෙන පොදු සත්වය සාමාන්‍යයෙන් කුම්භ ලග්න ජන්මීන්ටද සාර්ථකව වයිවන. බුද්ධි වර්ධනයට හේතු වෙනවා. ආර්ථික ස්ථාවරයට බලපානවා. මෙතෙක් පැවති යම් යම් දුර්වලතා මගහැරගෙන ඉදිරියට යාමට ශක්තිය උදා කර දෙනවා. ජීවිතයේ පැවති කුමන හෝ අභාග්‍ය සම්පන්න තත්ත්වයක් තිබුණා නම් එයින් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒක මගහැරගෙන නැගී සිටීමේ අවස්ථාව ලැබා දෙනවා. කුම්භ ලග්න ජන්මියාට මෙම ගුරු මාරුව නම් ඊටාම හොඳයි කියලා කියන්න පුළුවන්. මොකද හේතුව වසර කාලයකට පස්සේ ඇතිවෙන ඊටාම යහපත් අවස්ථාවක් මේ කේන්ද්‍රය දකින්නකොට අපිට කියන්න පුළුවන්කම තියෙනවා. මීන ලග්න ජන්මියාට සාමාන්‍යයෙන් මේක බලපාන්නේ අයහපත්ම ලෙසින් නෙමෙයි
සාමාන්‍ය යහපත් තත්ත්වයකින් විශේෂ වරප්‍රසාද තත්ත්වයක් දකින්න නැහැ. හැබැයි කීර්ති ප්‍රශංසා ලබා දෙමින් ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න පුළුවන්කම තියෙනවා. ග්‍රහ බලපෑම් ප්‍රබලව ලැබෙන බව කියන්න පුළුවන්. මේ නිසා මීන ලග්න හිමියාට මෙම ග්‍රහ මාරුව අවුලක් වෙන්නේ නැහැ. මීන ලග්න ජන්මියා කාර්මිකාංශයේ කටයුතු කරනවා නම් ටිකක් අවුල් සහගත වෙන්න පුළුවන්. නමුත් කලාංශයේ කටයුතු කරන මීන ලග්න ජන්මියෙක් ඉන්නවා නම් එයාට උදා වෙන්නේ ඉතාම යහපත් තත්ත්වයක්, ප්‍රසිද්ධිය ලැබෙන්න පුළුවන්කම තියෙනවා, කීර්ති ප්‍රශංසා ලබන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මීන ලග්නයේට ගුරු මාරුව බලපාන්නේ. ලග්නාධිපති වුණත් ඒ තරම්ම ප්‍රශස්ත තැනකට නෙමෙයි එන්නේ. ඒක නිසා තමයි පොඩි අවුලක් සිද්ධ වෙන්නේ. මේ විදිහට අපිට ලග්න 12ටම ගුරු මාරුව බලපාන හැටි සලකා බලන්න පුළුවන්කම තියෙනවා. ඔබට යම් වැටහීමක් ලැබෙන්නට ඇතයි කියලා හිතනවා මේ පිළිබඳව. සියුම්ම විග්‍රහ කරන්නට ඕනේ. මේ මම කිව්ව දේවල් සියල්ලම පොදු ලක්ෂණ නිසා මේක ස්ථාවර කරගන්න Tamanගේ ජන්ම කේන්දරයත් එක්කලා එකතු කරලා බලන්නට සිද්ධ වෙනවා. උපන් නැකත විශේෂයෙන් සලකා බලන්න වෙනවා. සාමාන්‍යයෙන් නැකතට බලපාන විදිය, ග්‍රහ මාරුවක් නැකතකට බලපාන විදිය වෙන වෙනම අපි සලකලා බලන්න වෙනවා. සමහර විට දැන් ඉදිරියේදී ඔබට මේ පිළිබඳව වෙනත් දකින්න පුළුවන්කම ලැබෙයි. නැකතට කොහොමද මේ ගුරු මාරුව බලපාන්නේ කියලා. ඒකයි මේ මම මෙතෙක් කියපු සාමාන්‍ය කාරණා ටිකයි ඒ විස්තරයි ඔක්කොම කරපලා බලලා තමන්ගේ උපන් ජන්ම ශක්තියත් සලකලා බලලා ඊට පස්සේ තීරණයක් ගත්තොත් හොඳයි කියලා තමයි කියන්නේ. එකපාරටම මේවා සේරම හොඳයි මම මේ දේ කරනවා කියලා මේකෙන් තීරණය කරගන්නට එපා. මොකද හේතුව මේවා පොදු ලක්ෂණ මිසක් තමන්ට විශේෂ කරලා නෙමෙයි අපි කියලා තියෙන්නේ. ලග්න වලට පොදුවේ ඇති වෙන බලපෑම නිසා ඒ හින්දා විමසිලිමත්ව කටයුතු කරන්න පුරුදු වෙන්න. තමන්ගේ ශක්තිය විග්‍රහ කරගන්න යනවා නම් මේ தත්වයන් අවබෝධ කරගෙන ජ්‍යොතිර්වේදියෙක් එක්කලා ගිහිලා කතා කරලා තමන්ගේ ශක්තිය තීරණය කරගන්න කියලා තමයි අවසාන වශයෙන් කියන්නට තියෙන්නේ.